නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් අවිප්පටිසාරී සදහම් දේශනාව සඳහා ඔබටත් මේ දහම් කරුණු සිහිපත් කරන්න අවස්ථාවක් බවට පත් කරගන්නවා දවසෙත්. එතකොට මේ සදහම් දේශනා මාලා විශේෂයෙන්ම ඔබට මහන්සි ගන්නේ පසුතැවිලි නැති ජීවිතයක්. මොකද මේ පසුතැවීම කියන එක සමහර විට ලොකු ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන හිටියත් සමහර අය පසුතැවීමෙන් ඉන්නේ. නැති බැරි මිනිස්සුත් පසුතැවීමෙන් ඉන්නවා. තියෙන මිනිස්සුත් පසුතැවීමෙන් ඉන්නවා. දුබල මිනිස්සයත් පසුතැවි ඉන්නේ. සමහර බලවත් කෙනෙක් සමහර විට පසුතැවි ඉන්නේ. ඉතින් ඒ නිසා මේක ජීවිතේ ලොකු පොඩි ભેද නැතුව සමහර මිනිස්සු පසුතැවෙන්න ගත්තට පස්සේ බලවත් මිනිහත් කඩාගෙන වැටෙනවා. බලවත් මිනිස්සුත් කඩාගෙන වැටෙනවා. පෝසත් මිනිහා දුප්පත් වෙනවා සමහරට පසුතැවි ඉඳලා. සමහර සාසන ප්‍රතිපදාවේ සම්‍යක් දෘෂ්ටික ප්‍රතිපදාවේ ඉඳලා මිත්‍යා දෘෂ්ටියට හැලෙනවා පසුතැවි ඉඳලා. එහෙනම් මේ ධර්ම දාන දෙන පිරිස මේ මහා විහසන ගොඩකට පිළිසරණක් දෙන්නේ. විහසන ගොඩකට පිළිසරණක් දෙන්නේ. සමහර මිනිස්සු ඉන්නවා හරි පුදුමයි. ඕනම දුප්පත් මිනිස්සුයෝ ඉන්න සමහර ජීවිතේන සෑම අභියෝගයකටම පහුතැවෙන්නේ නැතුව මෝන දීලා මහා පෝසත් උදවිය බවට පත් වෙනවා. සමහර ධර්ම මාර්ගයේ අඬ ඉඳලා සමහරලට අපි පහුතැවෙන කඩා වැටෙන ජීවිතයකින් ඉඳලා සමහර නිකලස් මොනිවරු බිහි වෙනවා. ධර්ම මාර්ගයේ වඩද්දි කඩම් වැටෙනවා. පහුතැවෙන්නේ නැගිටිනවා. එනේ පහුතැවෙන්නේ නැති බව කියන එක හරි අපේ ජීවිතයේ විශේෂ ගුණයක්. එහෙනම් පසුද නොතැවෙන ජීවිතයකට උපකාර කරන්න. දෙව් මිනිස් ලෝකයට. එතන මොකද වෙන්නේ? තමන්ට පසුතැවිලි නැති උදාර ජීවිතයකට හිමිකරුවෙක් ඉන්න ඔබට භාග්‍ය උදා වෙයි. එන මේ ධර්ම දාන දෙන පිරිස ඒ පින්කමයි කරන්නේ. බොහෝ දෙනෙක්ගේ සිත් තුළ තියෙන පසුතැවීම කල්පනා කරලා යෝනිසෝ මනසිකාරයේ දීලා ධර්ම ඥානෙ පිහිට, ශ්‍රද්ධාවේ පිහිට, ප්‍රඥාවේ පිහිට එකිනෙකනාගේ සිත් තුළ විවිධ අයුරින් පසුතැවෙන කාරණා නිර්මාණය වෙද්දී ඒ පසුතැවීම වැළැක්වීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය දෙමින් එයින් නිදහස් වේවා කියලා උදාර අරමුණින් එයින් නිදහස් වෙලා ගින්දර නැති බලන්න පසුතැවීම කාට පස්සේ කොච්චර ගින්දරක්ද කියලා ඒ ගින්දරයි ඔබ නිවන්නේ. එහෙනම් ඒ ගින්දර නිවුවා නම් ඔබේ හිතේ ගින්දර නිවන්න ඔබට මේ පින උපකාර කරනවා ධර්ම දාන දෙන කරන පිස. සිත් සිසිල් කළා නම් සසර යනකොට ඔබේ හිත සිසිල් කරන්නේ මේ රැස් කරන පින විසින්. ඔබ දැකලා සමහර අය ඉන්නවා මොන කරදර බාධාවත් එයාට හිත නිවා ගන්න පිළිසරණ උපකාර ලැබෙන කට්ටිය දැකලා ඇති. ඒ සසරේ පිනක් නිසායි. කොහොමද සසරේ හිත නිමලා
මොන කරදරාවත් ඒ කරදර වලින් නිදහස් වෙන මාවත සමහර අයට විවර වෙනවා. ඉක්මනින්ම. සමහර අයට නෑ. ජීවිත කාලෙම කරදර. ඇයි? අනිත් අයගේ ජීවිත කරදර වලින් මුදවන්න උපකාර කරලා. එහෙනම් මේ උදාර පිනේ හිමිකරුවෙක් ඔබ ධර්ම දාන දෙන පිරිස. ඉතින් මේ රැස් කරන උදාර පින ගැන ධර්ම දාන පිරිස දෙන පිරිස නැවත 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 සතුටු වෙන්න. අද දවසෙත් ඒ වගේ අපේ ජීවිතේට අපිට හිතා ගන්න බැරි දේවල් වලින් පින්වත් මේ බුද්ධ ශාසනයට පැමිණි ශ්‍රාවකයන්ට පවා සමහරලාට තමන්ගේ චිත්තසංතානවල පසුතැවීමට පත් වෙන කරුණු සමහර නිකම්ම ගොඩ නැගිලා. අවිද්‍යාව නිසා හේතුව ප්‍රකට වෙන්නේ. ඉතින් අද දවසෙත් ඔබට කියලා දෙන්නේ පසුතැවීමෙන් ලෙඩ වෙච්ච කෙනෙකුට පසුතැවීම නිසාම ලෙඩ වෙච්ච කෙනෙකුට ලැබුණු ලස්සන දහම් අවවාදය. ඉන සමහර ලෙඩ තියෙනවා පසුතැවීමත් එක්ක ඇති වෙච්ච ලෙඩ. අද ඔබට ශ්‍රවණය කරන්න හම්බෙන්නේ එහෙම ලස්සන දහමක්. ඊදවස්වල පින්වත්නි බුදුරජාණන් වහන්සේ බග්ගජනපදයේ සුන්සුමාරගිර බේසකලා වනයේ මිගදායේ වැඩ වාසය කළා. ඉසමේ නකුලපිතු ගෘහපතිතුමා රෝගී වුණා. දුකටපත් වුණා. දැඩි ලෙස ගිලන් වුණා. එතකොට නකුල මාතා ගෘහපතිනිය නකුලපිතු ගෘහපතියට කියනවා දැන් නකුලපිතු මේ නකුල මාතාව යම් ප්‍රමාණයකට මේක තේරුම් ගත්තා. බලන්න මේ ධර්මයේ හැසිරෙන කෙනෙක්ගේ තියෙන හරි ආශ්චර්ය ගුණයක් පින්වත් තව කෙනෙක් තේරුම් ගන්න දක්ෂයි. බැලුව දැන් නකුලපිතු ගෘහපතිතුමා එකපාරට අසනීප වුණා. ඇඳට වැටුණා. මොකද්ද මේ? හොඳට කල්පනා කළා. හරියට ටක්කිටම දැනගත්තනේ පින්වත්. හරි පුදුමයි. දැනගත්ත මේක දැන් පහුතැවීමකින් තමයි මේ මිනිස්සු ඇඳට වැටුනේ කියලා. පහුතැවීමකින් තමයි ඇඳට වැටුනේ. දැන් කල්පනා කළා එහෙනම් මෙයාගේ පහුතැවීම නැති කළා නම් මෙයා නැගිටීවි. ඊළඟ කල්පනා කළා මෙයා පහුතැවෙන්නේ මොන වගේ කරුණු නිසාද? කල්පනා කරලා බැලුවා. මේ අම්මට ඒ කරුණු ටිකත් තේරුණා. හරි. ඒකාන්තයෙන් මේ නකුලපිතු පියතුමා මගේ ස්වාමියා අනිවාර්යෙන් පහුතැවෙන්නේ මේ දේවල් වලට. හොඳ නිගමනයකට ආවා. ගියා ඊට පස්සේ ගිහිල්ලා කියන ගෘහපතිය අප ගැන අපේක්ෂාවෙන් නම් අනේ මැරෙන්න එපා. දැන් හොඳටම කියන්නේ දැන් මැරෙන්න එපා කියන වචනේ කියන්න දැන් හොඳ බලූ බල්මට පේනවා. එතකොට ඔන්න මෙන්න මැරෙන්න. ඔන්න මෙන්න මැරෙන්න. කිව්වා අපි ගැන අපේක්ෂාවෙන් නම් මැරෙන්න එපා කිව්වා. අපි ගැන හිත හිතා පහුතැවි තැවි නම් මැරෙන්න එපා කිව්වා. ගෘහපතිය අපේක්ෂාවෙන් යුතු මරණයට පත්වීම දුකක්. අපේක්ෂාවෙන් යුතු මරණයට පත්වීම බුදුරජාණන් වහන්සේ විසින් පවා ගරහලා තියෙනවා. මම මේක මිටිසෙල්ල මහා සුදස්සන සූත්‍රෙත් ඔබට කියලා දීලා තියෙනවා පින්වත් මේ සම්බුද්ධිත කසිරීම දේශනා මාලාවේ. ගෘහපති ඔබට මෙසේ හිතෙන්න පුළුවන් නම් නකුල මාතා ගෘහපතිනිය මගේ ඇවෑමින් දරුවන් පෝෂණය කරන්න ගන්න බැරි වේවි. ගෙදර කටයුතු ටික කරගන්න බැරි වේවි. ගෘහපතිය එහෙම හිතන්න එපා කිව්වා. ගෘහපතිය එහෙම හිතන්න එපා. ගෘහපතිය මට පුළුවන් කපු කටින්ට. එළුලොම් විලන්න මට පුළුවන් කිව්වා. මම ඒකට දක්ෂයි කිව්වා. ගෘහපතිනේ ඔබගේ ඇවෑමින් දරුවන් පෝෂණය කරගන්නත් මට ඒ නිසා පුළුවන් කිව්වා. ගෙදර කටයුතු ටික කරගන්නත් මට පුළුවන් කිව්වා. ගෘහපති අපේක්ෂාවෙන් ඒ නිසා මැරෙන්න එපා. ගෘහපති අපේක්ෂාව යුතු මරණයට පත්වීම දුකක්. අපේක්ෂාව යුතු මරණයට පත්වීම බුදුරජාණන් වහන්සේ ගරහලා තියෙන්නේ. දැන් නකුල මාතාව දන්නෝ නකුලපිතු ගෘහපතිතුමා ශ්‍රද්ධාව දියුණු කරපු හොඳට සීල සුත්තතාගේ ප්‍රඥා දියුණු කරපු හිත වඩපු කෙනෙක් කියලා. හැබැයි මේ පහුතැවීමක් ඇවිල්ලා තියෙනවා. මේ පහුතැවීමෙන් තමයි ඇඳට වැටලා තියෙන්නේ. දැන් බලන්න ධර්මයේ පිහිටි කෙනෙකුටත් පහුතැවීම කියන එන්න පුළුවන් කාරණා තියෙනවා.
මොනවද? මේ අනවශ්‍ය විදියට සමහර තමන්ගේ පවුලේ අය ගැන අපේක්ෂා සිහින මවනවා සමහර විට. එතකොට පවුලේ අය ගැන උනත් අනවශ්‍ය විදිහේ බලාපොරොත්තු මෙයා දොස්තර කෙනෙක් කරන්න ඕන, මෙයා ඉංජිනේරුවෙක් කරන්න ඕන. මේ ගෙවල් මෙහෙම හදන්න ඕන, මෙහෙමයි කියලා හිත මහා බලවත් අපේක්ෂා. ඒකත් එක්ක මොකද වෙන්නේ? ඒකත් එක්ක සමහරට පොඩි සිද්ධි එනකොට එකපාරට මානසිකව පසුතැවීම ඇති වෙලා කඩම් වැටෙනවා. සමහර අය කඩම් වැටිලා ඇඳටම වැටෙනවා පින්වත්. මේ පසුතැවීම කියන එක සමහර විට ඇඳටම ගෙනියන්න පුළුවන් කාරණාවක්. ඇඳටම ගෙනියන්න පුළුවන්. ඒ නිසා හරි පුදුම සිද්ධියක් මේ පසුතැවීම කියන එක. ගොඩාක් මේ අයට සිද්ධ වෙන එකක් මේක. සමහර අය මම නිතර අහන එකක් තමයි සමහර පවුල් සමහර වයස සමහර 50 60 අයට නිතරම මේ මොකද්ද මේ පසුතැවීම? අයියෝ මගේ මුණ පුරන්න මොන වෙයිද? මිනිපිරියන්ට මොන වෙයිද? කන්න හම්බෙයිද? නැති වෙයිද? මේව හිත ඉන්නකොට මොකද වෙන්නේ? මේ පසුතැවීමත් එක්ක හිත ගිනි කබලක් වෙනවා. ඒ සමහර අය මේක තේරුම් ගන්න බැරුණාම පසුතැවීම නැති කරගන්න කටයුතු කරන්නේ පෙරඬොල් බෙබී ඉන්නවා. පෙරඬොල් බෙබී ඉන්නවා. බලන්න දැන් මේ අම්මා පුදුම දක්ෂයි. අම්මකෝ ඒ නිසා වට බය වෙන්න එපා කිව්වා. අපි ගැන අපේක්ෂා තියාගන්න එපා. මේගොල්ලන්ට මොන වේද අර්ග වේද කන්න දී ගන්න කන්න පුළුවන් වේද බොන්න පුළුවන් වේද ළමයි පෝෂණය කරගන්න ගෙදර කටයුතු කරගන්න පුළුවන් වේද බය වෙන්න එපා. මට එළුම් කටින්න පුළුවන්. බලන්න සමහර බලන්නේ හරි ආශ්චර්යයි උපාසිකාගෙන චරිත. දැන් අද නම් මොකද වෙන්නේ උපාසිකා අද සමහර කාන්තා චරිතවල ස්වභාවය මොකද්ද? සමහර පිරිමියගේ ස්වභාවය මොකද්ද? සමහර පිරිමිය නම් කෑ ගහන ගෙදර ඉන්න කාන්තාව කොහේ හරි වන්දනාවක් කරන දුත් දැන් ගෙදර කට්ටිය කන්නේ කොහොමද? අර කෙනාගේ හිත කඩනවා බින්දිනවා. මොකරි පින්කමක් කරගන්න හැදුවොත් එහෙම කොහේ හරි පොඩ සිල් ගන්න යන්න හැදුවොත් එහෙම හරි වෙඩේ දැන් උයන්නේ කවුද? මේ ළමයි කටයුතු කරන්නේ කවුද? එහෙම කිය අරගේ මනස වට්ටනවා. ඊට පස්සේ හදිසියෙන් සැමියා මොකරි ටිකක් ඒ වගේ ගෙදරටලා පොඩ දවසක් දෙකක් හිටියොත් එහෙම හරි වෙඩේ දැන් කන්නේ කොහොමද? සැමියාගේ මනස ව්‍යාකූල කරන බිරිඳ විසින්. හිත හදන්න උනන්දු වෙන්නේ කවුරුවක්වත්. දෙපැත්ත කඩු වගේ කිනිසි වගේ වචන පිට කරමින් හිත දූෂණ කරගෙන තමයි ඉන්නේ ඊට පස්සේ. බලන්න මේ ශ්‍රද්ධාවට ආපු උදාර චරිතය ආශ්චර්යයි. එහෙම නැහැ. දැන් අද නම් මරණාසන්න කෙනෙක් හිටියොත් එහෙම හරි වැඩේ දැන් ඔයා ගියොත් අපිට මොකද වෙන්නේ? අපේ දරුවන්ට මොකද වෙන්නේ? ඊට පස්සේ අර කෙනාගේ චරිතෙත් මොකද හිතත් මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා ඊට පස්සේ. දරුවෝ ගැන අපේක්ෂාවෙන්. සමහර ගෙදරම මැරිලා පෙරේත් එක් වෙලා උපදින උන පහුතැවීම් සහිත ජීවිතයේ ස්වභාවය. ඒ අපේක්ෂාවත් එක්ක පහුතැවීමට එනවා පහුතැවීමත් එක්ක මැරිච්ච ගමන් කොහෙද? එක දරුවෝ දිහා බලාගෙන ඉන්නව ගෙදරටලා. ඊරණමට අත් වෙන්න එපා පින්වත්. ඊළඟට කියන ගෘහපතිය ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. ඉතින් නකුල මාතා ගෘහපතිනිය මගේ ඇවෑමින් අන්‍ය වූ සැමියෙක් කරා යන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ගෘහපතිය එසේත් හිතන්න එපා කිව්වා. ගෘහපතිය යම් කලක අප විසින් 16 වසර පුරා ගෘහස්ත බ්‍රහ්මචාරී සිල් සමාදන් වෙලා දැන් අපි ඉන්නේ. බලන්න අවුරුදු 16ක් පුරාවට එනම් මේ නකුල මාතා නකුල පිතු දෙන්න කොහොමද ඉඳලා තියෙන්නේ? බ්‍රහ්මචාරී විඳලා. ඉතින් ඔය මතකයේ තියෙන ඉතින් අපි බ්‍රහ්මචාරීව අවුරුදු 16ක් හිටියා. ඉතින් ඒ ඔබද දන්න කාරණාවක්. මමත් දන්න කාරණාවක්. එහෙම තියෙද්දී ආයි මම වෙන කෙනෙකුත් එක්ක යයි කියලා ඔබ හිතනවද කියලා ඇහුවා. ඒ නිසා ඒ ගැන අපේක්ෂාවක් ඇති කරගන්න එපා කිව්වා. ඒ ගැන අපේක්ෂාවක් ඇති කරගන්න එපා කිව්වා. අපේක්ෂාව යුතු මරණය දුකටපත් වෙනවා කිව්වා. අපේක්ෂාව යුතු මරණයටපත් වීම බුදුරජාණන් වහන්සේ පව ගරහනකො ගරහන්නේ ඇයි?
ගරහන්නේ ඇයි? ගරහන්නේ පින්වත්නි. මොකද අපේක්ෂාවෙන් යුතුව මරණයටපත් වෙලා පෙරේත ලෝක යන භාග්‍යතුන් වහන්සේ දකින්න. සමහර අය තිරිසන් ලෝක ගිහලා ගෙදරට වෙනවා. මම මේගොල්ලන්ගේ බර අදින්නම් කියලා හිතාගෙන මැරෙනවා. හරකෙක් වෙලා තමයි ගෙදරට එන්නේ. මම මේ ගෙදර කට්ටිය රකින්නවා කියලා මැරෙනවා. නායක වෙලා තමයි ගෙදරට එනවා. එක්ක බහිර වේක් වෙලා. එහෙම ඒ අවාසනාවන්ත ඉරණ මාත් කරගන්න එපා. කුමක් එක්කද මේක සිද්ධ වෙන්නේ? මේ ප්‍රේමනාප දේවල් වලින් වෙන් වෙන සිද්ධ වෙනවා කියලා හිතන්නේ නැති කී ආදීනව. මේ ජීවිතයේ ස්වභාවය තමයි ජරාවටපත් වෙන එක. මේ ජීවිතයේ ස්වභාවය තමයි ලෙඩ වෙන එක. මේ ජීවිතයේ ස්වභාවය තමයි මැරෙන එක. මේක මටත් උරුමයි. මේ ගෙදර ඉන්න අයටත් උරුමයි. ඒකේ නා යම් කර්මයක් රැස් කළොත් ඒකේ නා එක භුක්ති විඳින්න සිද්ධ වෙනවා. මම කර්මයක් රැස් කළොත් මම මේක භුක්ති විඳිනවා කියලා හිතන්නේ නැහැ. ඕව හිතා හිටියොත් මේ වගේ උතුම් දහමක් හිතන්න පුළුවන් නම් ජරාවට මමත් පත් වෙනවා මේ අය ජරාවටපත් වෙනවා කියලා හිත හිතා හොඳට ඉන්න පුළුවන් නම් කවුරු ජරාවටපත් වුණත් පින්වත් කඩම් වැටේද? කඩම් වැටෙන්නේ දන්න මේක ලෝක ස්වභාවයක්. තමනුන් ලෙඩ වෙනවා කියලා හිතනවා නම් අනිත් අය ලෙඩ වෙනවා කියලා හිත හිතා ඉන්න කෙනාට තමන් ලෙඩ වුණත් අනිත් අය අයියෝ ලෙඩ වෙයිද කියලා පහුතැවෙයිද? පහුතැවීමක් එන්නේ. තමන් මැරෙනවා කියලා තමන් මරණ ස්වභාවයට පත් වෙන ස්වභාවය ඉක්මවා ගියේ නෑ. මේ ගෙදර ඉන්න කට්ටිය මැරෙනවා මේ ලෝක සත්‍යය මැරෙනවා. මේක ලෝකයේ ස්වභාවයක් කියලා හිත හිතා හිටියා කියලා හිටියොත් අයියෝ අනිත් අය මැරෙයිද මම මැරෙයිද කියලා එයා පහුතැවෙයිද? කඩා වැටෙයිද? කඩා වැටෙන්නේ නෑ. මමත් කරන ක්‍රියාව හිතන දේවල් තමයි මට ඒකට අනුව තමයි ඒ රැස් කරන පිනට පවට අනුව තමයි මට ඊළඟ ජීවිතේ ජීවත් වෙන්න තියෙන්නේ. මේ ගෙදර ඉන්න කට්ටියටත් එහෙනම් රැස් කරන පින පවා අනුව තමයි සැප දුක උදා වෙන්නේ. එහෙනම් මට කියලා විශේෂයෙන් කරන්න දෙයක් නැහැ. එහෙනම් ඒ දේකේ මේගොල්ලෝ දුක් විඳීද මේගොල්ලෝ සැප විඳීද කියලා මං හිතා ඉඳලා වැඩක් නැහැ කියලා ලස්සනට යට නැගිටින්න පුළුවන්කම තියෙන කොහමද? කර්මය දායාද කරගෙන ඉන්නේ කියලා නිතර හිතන්න කියනවා. මේ ඉන්න කට්ටියත් ගෙදර ඉන්න කට්ටියක් කර්මය දායාද කර ඉන්නේ. ඉතින් තමනුත් ඉන්නේ කර්මය දායාද කරගෙන. පින් කරොත් තමන් සැප විපාක ලබනවා නම් පව් කළොත් තමන් දුක් විපාක අත්විඳිනවා කියලා තමන් හිතනවා නම් ගෙදර දොරේ ඉන්න අයට පින් කළොත් ඒ අයට සැප විපාක ලැබෙනවා. ගෙදර දොරේ ඉන්න අය පව් කරගත්තොත් ඒ අයට දුක් විපාක ලැබෙනවා කියලා හිත හිතා හරියට හොඳට හිතට මේ කියන කාරණා හිතලා පනපවා ගත්තොත් අයියෝ මේ අයට මොනවා වෙයිද? මන් නැති වුණාම දුක් විඳීද? සැප විඳීද? පහුතැවෙන දෙයක් තියෙනවද පින්වත්නි? නෑ. ඇයි දන්නවා අපි මොනවා කොච්චර සැප සම්පත් මිල මුදල් හොයලා පොත්වල දාලා ගියත් ඒ අයට ඒක භුක්ති විඳින්න පිනක් නැත්තම් ඒ පින ඒක භුක්ති විඳින්න බෑ පින්වත්නි. අපි හම්බ කරලා දෙන දීලා යන දේයින් පවා භුක්ති විඳින්න සුවසේ සැපසේ ඉන්න එයාට පිනක් තියෙන්න ඕන. ඒ අය ලෝකේ වෛර දන් දීලා තියෙනවා නම් ඒ අයට වෛරක්කාරයෝ ඉඳීවි. තමන් කොච්චර රැකවර හදලා ගියත් වෛරක්කාරය නැතුව තියෙන්නේ නැහැ. ඒ අය ලෝකෙට දුක දුන්නා නම් ඒ අය අනිවාර්යෙන් අපි කොච්චර සැප දෙන්න මොනෝදේ කළා ගියත් නැහැ. ඒ අය දුක ස්පර්ශ කරගන්න. ඒ අය ඊට දාලා කර්ම රැස් කරගෙන ඉන්නේ. ඒකයි බුදුරජාණන් දේශනා කළේ කාට හරි ආදරේ නම් සෙනෙහවන්ත නම් දයාවන්ත නම් බුදුරජාණන් වහන්සේ සරණ අන්න ඉන්න කාලේ ඒකයි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගුණ කියලා දෙදී භාග්‍යතුන් වහන්සේ සරණ යවන්ට. ධර්මයේ ගුණ කියලා දෙදී ධර්මයේ සරණ යවන්ට. ශ්‍රාවක සංඝරත්නයේ ගුණ කියලා දෙදී ශ්‍රාවක සංඝරත්නයේ සරණ යවන්ට. සීලේ ගුණ කියලා දෙදී සීලේ පිහිටවන්න. කල්යාණ මිත්‍ර ඇසුරු මේ පිහිටවන්ට. එච්චරයි ඔබට කරන්න පුළුවන්. තව කාගේ හරි යහපත සැපේ කැමති නම්. මොනෝ වෙයිද අරක වෙයිද මේක වෙයිද? දැන් බලන්න රහතන් වහන්සේලා අයියෝ මේ බුද්ධ ශාසනයට මොනෝ එහෙම හිතනවලු තියනවද? නැහැ. ඇයි? රහතන් වහන්සේලා කලියුද්දේ කළා කොහොමද? ධර්ම සංගායනාව කළා. විනය සංගායනා කළා. පිරිසිදු දේ ඊළඟ පරපුරට දායාද කළා. එච්චරයි. එන අපිට කරන්න පුළුවන් කොහොමද? පිරිසිදු දහම විනය ලෝකෙට දායාද කරන්න පුළුවන්. එච්චරයි. අනිත් දේවල් අනාගතයේ ඒ කෙනා ඒ දායාදේ ලබා ගනීද නැද්ද?
ඒව අපිට තීරණය කරන්න බෑ. ඒක ඒ අයගේ වීරිය මත, උනන්දුව මත, පින මත, යෝනිසෝ මනසිකාරය මත ඒව තීරණය වෙනවා පින්වත්නි. ගෙදර දොරක වුණත් එහෙමයි. අපි දරුවන්ට කොච්චර උත්සාහ කළත් උගන්වන්න. ඒ දරුවන්ට ඒක භුක්ති විඳින්න ඕන පින තියෙනවා නම්, වීරිය තියෙනවා නම් ඒ ළමයි කරගන්න. වීරිය තිබුණත් අදාළ පින නැත්තම් එතෙන්ට එන්න බෑ. පින කියන්නේ පුදුම දෙයක්. ධර්මයට අනුව කල්පනා කර බලනකොට අපිට මේ ලෝක සත්‍යය කොච්චර ප්‍රශ්න වලට මැදිහත් වෙලා අපි අඬා වැටුණත් ඇත්තට ඒ අය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් සීමිත දේවල් ටිකක් විතරයි තියෙන්නේ. ඇයි? කර්මානුරූපව විඳින දෙයක් නම් අපිට ඒ ලීසියෙන් වෙනස් කරන්න බෑ. ඔබ දැකලා ඇති සමහර අයට පින්වත්නි දැන් බලන්න සීතල ඔන්න මේ වැඩි වෙනවා. සීතල වැඩි වෙනකොට අපිට ඒකට විසඳුම් සීමිත ප්‍රමාණයක් දෙන්න පුළුවන්. ඇයි ඒ? සීතල වැඩි වෙන කාල තියෙනවා. රස්නේ වැඩි වෙනවා නම් ඒ රස්නේ වැඩි වෙන යම් හේතුවක් නිසා. නියන් එනවා නම් නියන් එන්නේ යම් හේතුවක් නිසා. හදිසි ව්‍යසන එනවා නම් ව්‍යසන එන්නේ යම් හේතුවක් නිසා. ඒ හේතුව අපිට ලේසියෙන් වෙනස් කරන්න බෑ. හැබැයි අපි පින පව අපිට වෙනස් කරගන්න පුළුවන්. අපේ ගුණධර්ම අපිට වෙනස් කරගන්න පුළුවන්. දැන් බලන්න පින්වත්නි, කැලෑවල ඉන්න මේ කැලෑ ගතිවලින් පිරුණු හස්තිය පවා ලස්සනට දමනය කරලා දළදා වහන්සේ වඩම්මන මට්ටමට හික්මවලා සත්කාර සම්මාන ලබන මට්ටමට පත් වෙන ගුණයෙන් යුක්ත වෙන්නේ ඒ සතා කුමක් කරපු නිසාද? මනා දමනයක පිහිටවලා මනාකොට දමනය වෙච්ච නිසා. ඒවන් තිරිසන් සත්තුත් ඒ වගේ උදාර ජීවිතයකට හිත දමනය කළා නේද ගන්නෙ? ඒවන් කැලෑ සතෙකුත් හිත දමනය කළා. ඒ වගේ උදාර ජීවිතයකට ගේනවනම් තමන්ගේ ජීවිතේ උදාර ජීවිතයකට ගන්න වෙන්නේ තමන් දමනය වෙලා. දමනය වෙලා. ඒ නිසායි විපිලිසර නැති වෙන්න ජරාව සිහි කරන්න. මේ අපේක්ෂාව නැති කරගන්න ඕන. මෙන්න මේ කාරණේ හැටියට නම් අපි දැන් මේ දවස් ටික දේශනා අපි කීපයක් කළා. සමහර අවස්ථාවල මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන අවබෝධයක් නැතිකම නිසා පහුතැවෙනවා. සමහර අවස්ථාවල සිල්ලත් භවයේ අඩුවක් නිසා පහුතැවෙනවා. සමහර අවස්ථාවල දැන් අද මේ කරන දේශනාව ඔබට පේනවා දැන් මේ අපේක්ෂාවල් නිසා ධර්මාර්ගේ පිහිටපු කෙනෙකුට පවා මේක වෙන්න පුළුවන්. දරුවෝ ගැන, ගෙවල් දොරවල් ගැන, යාන වාහන ගැන බලවත් අපේක්ෂා තියාගෙන අයියෝ මේ අයට මොනව වෙයිද නැද්ද? එහෙම වෙන්නේ කොමක් නිසාද? ධර්මාර්ගේ පිහිටියත් එකපාරට අයෝනිසෝ මනසිකාරයට වැටිච්ච ගමන් මොකද වෙන්නේ? මේ කර්මය ගැන හිතෙන්නේ නැහැ. ජරා ව්‍යාධි මරණ ගැන හිතෙන්නේ නැහැ. ඒ ප්‍රඥා ලෝකේ වහලා දාන්න පුළුවන් පින්වත්. අයෝනිසෝ මනසිකාරයට වැටිච්ච ගමන්. ඒක තමයි අයෝනිසෝ මනසිකාරයේ ස්වභාවය. මේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ මහා සුලියක් වගේ පින්වත්නි. මහා කුණාටුවක් වගේ. සුළු මොහොතෙන් හීලා වෙච්ච අත්තුත් අයෝනිසෝ මනසිකාරයට වැටිලා ඔබ දැකලා ඇති. පෙරේ යන ඇත්තුත් සමහරවිට අයෝනිසෝ මනසිකාරයට වැටිලා කුලප් වෙනවා. මේ හොඳට ඉන්නේ මිනිස්සුත් එකපාරට අයෝනිසෝ මනසිකාරයට වැටිලා මිනි මරා ගන්නවා. කලකෝලාහල කරගන්නවා. අයෝනිසෝ මනසිකාරයට වැටෙන්න සුළු මොහොතයි යන්නේ. මේ මොහොතේ හැටියට මේ ඒතර බලන අයෝනිසෝ මනසිකාරයට වැටෙන්නේ කොමක් නිසාද? අපේක්ෂා බලවත් වුණාම අයෝනිසෝ මනසිකාරය ගින්දරක් වගේ එන්නේ. ගින්දරක් වගේ හිත ඇතුළේ උඩුබුරුමින් පවතිනවා. ඒ වෙලාවට ඉක්මනින්ම උදාාර කල්යාණ මිත්‍ර සම්පත්තියක පිහිටන්න. සද්ධර්ම ශ්‍රවණයක පිහිටන්න. බාහනිතකට බුදුරජාණන් වහන්සේ කාලේ මේ බණපදයක් අහලා නිකලෙස් වෙනකම්ම සමහර විට තමන්ගේ අරමුණේ ඉඳලා එකපාරට නිකලෙස් වෙනවා. ඇයි? හරි පුදුමයි. එතකොට මේ තමන් තනියෙන් හිත නිවාගෙන කුමක් නිසාද? පෙර සසරවල හිත නිවෙන දේවල්ම දීලා ඇති. අවුස්සන දේවල් දීලා නැහැ ලෝකෙට. ඒතර තමන්ගේ හිත මොකද වෙන්නේ? නිවෙන අරමුණුමයි මුණ ගස්සන්නේ.
සමහර අය මාත් එක්ක කියනවා සානස හැමතිස්සෙම ආසා උපදින අරමුණක්ම කිට්ටු කරනවනේ. සමහර අයට ද්වේෂය උපදින අරමුණක්ම කොහෙන් හරි සම්බන්ධ කරලා දෙනවා කියනවා. මං කිව්වා ඉතින් පෙර සසරවල අනිත් අයගේ හිත්වල සමහර රාග දේශ මොහ පද්දන දේවල් කළා නම් මේ ජීවිතේ උරුමකරුවෙක් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ජීවිතේ පුළුවන් තරම් විරාගී බව, මෛත්‍රිය ඇති වෙන, මෝහය දුරු කරන දේ ඇසුරක් දෙන්න මේ ජීවිතේ පුළුවන් තරම්. දැන් බලන්න හරි ආශ්චර්යයි මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය දුතගුණයෙන් අග්‍රේශ්වර පරම පූජනීය මහා කශ්‍යප මහරහතන් වහන්සේට ගිහි ගෙදරදිවත් පින්වත්නි පුදුමයි. විවාහත් වෙලා. ඒ දෙන්නම ඒ විරාගී බවට පුදුම පින්කම් කරලා තියෙන පින්වත්නි. හරි පුදුමයි ඒක. මහා කශ්‍යපයන් වහන්සේත් විරාගී වෙලා ඉන්න ආසයි. බද්දකාපිලානිත් ගාහන්ට විරාගී වෙලා ඉන්න ආසයි. බලන්න මේගොල්ලෝ මුණ ගස්සන හැටි. විරාගී වෙලා ඉන්න ආස චරිතයට විරාගී චරිතයක් මුණ ගස්සනවා. සුවසේ විරාගී වෙලා ඉන්න පුළුවන්. මේ පිනක් නෙමෙයිද මේක? මේ පිනක් නෙමෙයිද? ආශ්චර්ය පිනක් ඒක. එහෙනම් මේ ධර්මයේ දෙනකොට, කල්යාණ මිත්‍ර ඇසුර දෙනකොට, ධර්මයේ කියා ලෝකෙ හිත් නිවනකොට Tamanට මේ වගේ විපාක කෙසේ මුණ ගස්සයිද පින්වත්නි? දැන් බලන්න මේ නකුල පිටු ගෘහපතිතුමා හරි පින්වන්තයි. Tamanට ලැබුණු බිරිඳ ගානට යාව එතුමාව තේරුම් අරගෙන හිත නිවන්න පුදුම දක්ෂයි. බලන්න නකුල පිටු ගෘහපතිතුමාගේ පින. ඊළඟට කිව්ව ගෘහපතිය ඔබට මෙසේ හිතෙන්න පුළුවන්. නකුල පිටු ගෘහපතිනිය මගේ ඇවෑමෙන් භාග්‍යතුන් වහන්සේ දකින්න කැමති වෙන එකක් නැහැ. බලන්න ඒ වෙනකම්වත් නකුල පිටු මාතාවගේ චිත්තසංතානයේ ආශ්චර්ය නකුල පිටු ගෘහපතිතුමාට කියලා නැහැ. අද ඉන්න එතකොට මේ මාර්ගඵලලාභියේ රහත්යයි කියාගෙන රඟපාන පිරිසකගේ ඒ තීරණෝ නේද මේ පහත් ගතිය මේ තියෙන එදා බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු ඒ උදාර ගති උපාසක උපාසිකාවන් තිබිච්ච ගති ගුණවත් නැහැ පින්වත්. දැන් බලන්න උපාසිකාව මේ බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ උපාසිකාවක්. හැබැයි තමන්ගේ සැමියට කියලා නැහැ. සැමියට කියලා නැහැ. මොකද්ද කියන්නේ? කියන මගේ ඇවෑමෙන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන එකක් නැහැ. භික්ෂුන්ගේ බැහැ දකින්න කැමති වෙන එකක් නැහැ. ගෘහපති එසේ හිතන්න එපා කිව්වා. ගෘහපතිය මගේ ඔබේ ඇවෑමෙන් මම වඩාත් භාග්‍යතුන් වහන්සේ දකින්න කැමති යනවා කිව්වා. වඩාත් භික්ෂුන්ගේ දකින්න යනවා කිව්වා. ගෘහපති අපේක්ෂාවෙන් ඒ නිසා ඒ ගැන හිතලා මැරෙන්න එපා කිව්වා. ඒ ගැන හිත පහුතැවෙන්න එපා කිව්වා. මම වෙන කෙනෙක් එක්ක විවාහ වෙනවා කියන එක පහුතැවෙන්න එපා කිව්වා. මට ගෘහ ජීවිතේ කටයුතු කරගන්න බෑ කියලා පහුතැවෙන්න එපා කිව්වා. මම භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නයේ ධර්මය අහන්න යන්නේ නැහැ කියලා පහුතැවෙන්න එපා. මම ඒව වෙනදටත් වඩා හොඳට කරනවා කිව්වා. ඒන් ගෘහපති අපේක්ෂාවෙන් මැරෙන්න එපා. ගෘහපති අපේක්ෂාවෙතු මරණය දුකක්. දැන් අපිට තේරෙනවා එතකොට මේ කියන අපේක්ෂාවන් එක තමයි ගෘහපතිතුමා මේ පහුතැවිලා දැන් ඇඳට වැටිලා තියෙන්නේ. මම බලන්න මේ දේශනාවේ අන්තිමට හරි ලස්සනයි. ගෘහපතිය ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. නකුල මාතා ගෘහපතියනි මගේ ඇවෑමේ සිල් පුරණ එකක් නැහැ. ගෘහපතිය එසේත් නොදැක්කිය යුතුයි. ගෘහපතිය බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවිකාවක් වූ සුදුවත් හඳින සිල් පිරිපුන් කරන්නියෝ යම් තාක් සිටිද්ද ඕන් අතර කෙනෙක් කිව්වම මේ බුද්ධ ශාසනේ ඒ වෙනකන් දැන් බ්‍රහ්මචාරී වුණන් අවුරුදු 16ක් ඒ කියන්නේ බුද්ධ ශාසනය මුණ ගැහිලා සමහරට අවුරුදු 16ක් විතර ඇති. ඒ දක්වා තමන්ගේ සැමියට කියලා නැහැ. තමන් සිල් පිරිපුන් කරපු කෙනෙක් කියලා බුද්ධ ශාසනේ. කෙනෙක් සීලේ නොබිදින කෙනෙක් කියලා නැහැ කවදාවත්. තමන්ගේ ස්වාමියටවත්. එච්චර අල්පේච්ඡ ගුණේ යුක්තයි. බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ. බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ. ඊළඟට කියන යමෙකු හට මේ පිළිබඳ සැකයක් විමතියක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ මේකල බග්ග ජනපදයේ සුන්සුමාර ගිර බේසකලා වනේ මිගදායේ වැඩ වාසය කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා අහන්නකෝ මේ කාරණේ. ගෘහපති අපේක්ෂාවෙන් මැරෙන්න එපා ඒ නිසා.
අපේක්ෂාව මරණය දුක් සහිතයි. ඊළඟට ගෘහපතිය ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. නකුල මාතා ගෘහපතිනිය සංසිඳීමක් නොලබන්නීය. ගෘහපතිනිය එහෙම ඒකත් හිතන්න එපා කිව්වා. ඒකත් හිතන්න එපා. ගෘහපතිය ඒ බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවිකා වූ සුදුවත් හඳින ආධ්‍යාත්මික චිත්ත සමතය ලබන්නියෝ සිටිද්ද මං ඒ අතර කෙනෙක් කිව්වා. ඒ කියන්නේ මේ වෙනකොට නකුල පිතු මාතාව සමාධිය දියුණු කරලා ඉවරයි. හැබැයි අවුරුදු ගානක් එකට ඉඳලා තමන්ගේ ස්වාමීටවත් කියලා නෑ ඒ ගුණේ. කොහොමද බුද්ධ ශාසනයේ ශ්‍රාවක ශ්‍රාවිකන්ගේ ආශ්චර්යය. නකුල පිතු ප්‍රියතුමා උරණ වෙන්නෙත් නෑ මට මේ කිව්වේ නෑ කියලා. එහෙම දීන ගති නෑ පින්වත්නි ශ්‍රාවකයන්ගේ. බුදුම ආශ්චර්යයි. මටවත් කිව්වේ නෑ කියලා මම මෙච්චර කල් හම්බ කරලා කන්නත් දුන්න බොන්නත් දුන්න මට කිව්වේ නෑ. ඒ කතා නෑ. බලන්න පින්වත්නි හරි ආශ්චර්යයි එතකොට. බන් නකුල මාතා ඊළඟට කියනවා යමෙකුට මේ පිළිබඳ සැකයක් තියෙනවනම් විමතියක් තියෙනවනම් අන්න බුදුරජාණන් වහන්සේ බග්ග ජනපදයේ සුන්සුමාරගිර බේසකලා වනේ මිගදානී වැඩ වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වෙත එළඹෙත්වා මහා නිකන් සිංහනාද වගේ පින්වත්නි කියන්නේ. එයින් ගෘහපති අපේක්ෂාවෙන් මැරෙන්න එපා. ගෘහපතිය අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම දුකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පවා ගරහලා තියෙන්නේ. ඒ නිසා අපේක්ෂා තියාගන්න එපා. කොහොම අභිමානයක් නකුල මාතාවට තියෙන්නේ නැද්ද පින්වත්නි? නකුල පිතු ගෘහපතිතුමාට මේ වගේ අභිමානවත් වචන වලින් සංවේගයට පත් කරන්න. නකුල පිතු ගෘහපතිතුමත් කොච්චර ධර්මයෙන් රැකවරණයක් උපදවගෙන තියෙනවාද කියන කාරණේ පිළිබඳ නකුල මාතාවට පවා තේරුම් ගැනීමක් තිබ්බා. නැත්නම් මෙහෙම ප්‍රකාශයක් එහෙම පාට කරන්න යන්නේ. ඊළඟට කියන ගෘහපතිය ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. නකුල මාතා ගෘහපතිනිය මේ ධර්ම විනය තුළ ස්ථීරව පිහිටකට නොපැමිණියාය. ගැඹුරු අවබෝධයකට නොපැමිණියාය. සැනසුමකට නොපැමිණියාය. විචිකිච්ඡාවෙන් ඈතර නොවුනාය. කෙසේද යන සැක දුරු නොකළාය. විශාරද බවට පත් නොවුනාය. ශාස්ත්‍රු ශාසනයේ බාහිර උපකාර රහිත බවට නොපැමිණ වසන්නීය වශයෙන් ගෘහපතිය එය එසේ නොදැක්ක යුතුය. ගෘහපතිය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සුදුවත් හඳින ගිහි ශ්‍රාවිකාව මේ ධර්ම විනයේ ස්ථීර පිහිටකට පැමිණියාහුද, ගැඹුරු අවබෝධයකට පැමිණියාහුද, සැනසුමකට පැමිණියාහුද, සැකයෙන් ඈතර වූවාහුද, කෙසේද යන සැක දුරු කළාහුද, විශාරද බවට පත් වූවාහුද, ශාස්ත්‍රු ශාසනයෙහි බාහිර උපකාර රහිත බවට පැමිණ වසන්නාහු යම්තාක් සිටිද්ද මම දවුන් අතර එක්කෙනෙක් කිව්වා. තමන්ගේ අවබෝධය පිළිබඳ දැන් තමයි සිංහනාද කරන්නේ. බලන්න දැන් අවුරුදු දැන් දේශනාවෙත් නම් මේ කියනෝනේ අවුරුදු 16ක් පුරාවට බ්‍රහ්මචාරී. ඒ කියන්නේ එනම් බුද්ධ ශාසනේ ලැබිලා මුණ ගැහිලා ඒ 16 පුරාවට කෙල මිදක් හැරිලා නැහැ. නෝනගේ අවබෝධ පිළිබඳ මහත්යට කියලා නැහැ. දැක්ක නේද? සැබෑ උපාසිකාව, සැබෑ උපාසකයෝ දැක්ක නේද? ඒ අභිමානේ, උපාසිකාවගේ අභිමානේ. උපාසක ගෘහපතිතුමා මෙතරම් දෙයක් අහගෙන ඉන්න පුළුවන් කියලා මේ උපාසිකාවට තිබිච්ච විශ්වාසය බුද්ධ ශාසනික ආශ්චර්යය. සම්බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය බලන්න පින්වත්නි. බුද්ධ ශාසනයක පමණයි මේ වගේ ආශ්චර්ය අභිමානව ශ්‍රාවිකාව බිහි වෙන්නේ. මෙහෙමත් කාන්තාව මේ ලෝකෙ ඉන්නවනේ පින්වත්. මෙහෙමත් කාන්තාව. එහෙනම් මෙහෙමත් කාන්තාව මේ ලෝකෙ ඉන්නවද කියලා හිතෙනවා. හැබැයි ඒ බුද්ධ ශාසනය.
කාන්තාවකට මෙහිමවත් වෙන්න පුළුවන්ද කියලා හිතෙනවා. මේ කාන්තාවක් මේ. ශ්‍රද්ධාව නිසයි මේ අභිමානී කාන්තාවට ඇති වුණේ. සීලය නිසයි කාන්තාවට මේ අභිමානය ඇති වුණේ. සුතේ ත්‍යාගී ප්‍රඥාව නිසයි කාන්තාවට මේ වගේ අභිමානයක් ඇති වුණේ. එහෙනම් මේ අභිමානවත් චරිත අතර කෙනෙක් වෙන්න මේ ධර්ම ශ්‍රවණය ඇලී වාසය කරන්න. අනිත් අයට ධර්ම ශ්‍රවණය දෙන්න නිරන්තර මහන්සි ගන්න. ශ්‍රද්ධාවේ පිහිටවන අපමණ උපකාර කරන්න. මොකද ඒකට හේතු සසරෙදී ශ්‍රද්ධා සීල සුත්‍යාග ප්‍රඥා තුල දෙව් මිනිස් ලෝකයා ඔබ නිරන්තරයෙන් අනිත් අයගේ හිත් තුළ ඒ ගුණධර්ම උපදවන්න ඔබ අවංක හදවතින් මහන්සි ගන්න. අවංක හදවතින් මහන්සි ගත්තොත් ඔබට මේ අසරණ ජීවිතෙන් නැගිටින්න පුළුවන්. ඒ අසරණ ජීවිතෙන් නැගිටින්න පුළුවන්. කාන්තා කෙනෙක් කොච්චර අසරණද? කොච්චර කටයුතුද? කොච්චර වගකීම්ද? ඒ කරලත් අන්තර කොච්චර නිന്ദා අපහාස ලබනවද? ඒ නිසා මේ සෑම දෙයක්ම දුකක් විදිහට දකින්න, දැකලා නැගිටින්න තමන්ගේ ජීවිතේ මේ ගුණධර්ම පුරුදු කරගන්න. ඒකට මුල් කරගන්න මේ ධර්ම දානයේ පින්කම් සම්බන්ධ වෙන්න. මොකද එහෙම දිදී හදවතින් උපකාර කරන්න අනිත් අයට. උපකාර කර තමන් ධර්ම ශ්‍රවණේ ඇලිමින්, සීලේ පිහිටමින්, ශ්‍රද්ධාව දියුණු කරමින්, ප්‍රඥාව දියුණු කර මේ ජීවිතෙන් නැගිටින්න ඔබ වෙරවීරිය ගත යුතුයි පින්වත්නි. හරි අසරිමත් මේ නකුල මාතාව. ශාස්ත්‍රු ශාසනයේ බාහිර උපකාර රහිත බවට පැමිණ වසන්නා වූ යම්තාක් සිටීද මමත් ඔවුන් අතර කිව්වා. යමෙකුට ඉතින් මේ ගැන සැකයක් තියෙනම් දැන් බලන්න තමන්ගේ සැමියාට කියන්නේ. කාට හරි ඉතින් සැකයක් තියෙනවනම් බුදුරජාණන් වහන්සේ ඉන සොන්සුමාර ගිරි බේසකලා වනේ මිගදායේ. බුදුරජාණන් වහන්සේ ගාවට එළඹෙන්න කිව්වා. එහෙම කියන්නේ එළඹෙත්වා අසත්වා. බලන්න මේ අභිමානවත් බව. එහෙන් ගෘහපති අපේක්ෂාවෙන් මැරෙන්න එපා. ගෘහපතිය අපේක්ෂාවෙන් තු මරණයට පත්වීම දුකක්. අපේක්ෂාවෙන් තු මරණයට පත්වීම බුදුරජාණන් වහන්සේ ගරහලා තියෙන්නේ. ඊට පස්සේ නකුල මාතා ගෘහපතිනි විසින් මේ අවවාද කරනු කල්ලි හරි පුදුමයි. අවවාද කරද්දි මේ කියන දේවල් ටික කළේ අපේක්ෂාව අතහරින්නමයි උනන්දු කළේ. නකුල පිටු ගෘහපතිතුමාගේ ආබාධි සැනකින්ම සංසිඳලා ගියා කියලා නැගිට්ටෙන්දී. එහෙනම් ඇඳේ වැටුනේ ඇයි? පහුතැවීමත් එක්ක. පහුතැවීම ආවේයි අපේක්ෂාව බලලා. දරුවෝ ගැන, බිරිඳ ගැන අයියෝ මේ ඇයට මොනෝ වේදමන් නැති වුණාට පස්සේ මේ ඇයි වෙන මිනිහෙක් කියයිද? සීල් රකින්න නැති වෙයිද? අයියෝ හිත හදාගන්න එකක් නැති වෙයිද? අවබෝධයක් උපදව ගන්න එකක් නැති වෙයිද? කල්පනා කර හිටියා. පුදුමයි මේ ආශ්චර්ය ජීවිත මේ දෙන්නගේ. ඇයි පළවෙනි කාරණේ තමයි පින්වත් දෙක පැත්තකින් මෙච්චර සෙනෙහසෙන් ආදරෙන් ඉඳලා ශාසනික දේවල් ඉදිරියේදී බොහොම ලස්සන අල්පීච්ච උදාර සුන්දර විශ්මිත ජීවිතයක් ගත කරලා තියෙනවා. ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව. නකුල පිටුමා ආබාධින් නැගිටලා සංසිඳිලා ඊට බුදුරජාණන් මේ ආබාධින් නැගිට්ට කියනවා. ආබාධි ප්‍රහාණය වෙලා ගියා කියනවා. එහෙනම් මේ ආබාධ වලට හේතුව කුමක්ද? විපිලිසර වීම. විපිලිසර බවට හේතුව කුමක්ද? අපේක්ෂාව, බලවත් අපේක්ෂාව. කුමක්ද? මට මතකයි තියෙන ජානුසෝනි සූත්‍රයේ තියෙනවා. කාමී ගැන බලවත් දාහයක් තියෙනවා නම්, පිපාසයක් තියෙනවා නම්, ආසාවක් තියෙනවා නම්, බලවත් අපේක්ෂාවක් තියෙනවා නම්, රූපේ ගැන, කය ගැන බලවත් ආසාවක් තියෙනකොට, අපේක්ෂා තියෙනකොට එයා වයසට යන්න අයියෝ මට මේ මොකද්ද වෙන්නේ?
කියලා එයාගේ හිත කෑ ගහනවා කියනවා. අයියෝ මට මොනව වෙයිද? අයියෝ අනිත් අයට මොනව වෙයිද? කෑ ගහනවා කියනවා. ඒක තමයි කියන අපේක්ෂා සහගත ජීවිතයේ ස්වභාවය. එන එකට කුමක්ද කරන්න ඕන? උදේ හවස හිතන්න, උදේ හවස හිතන්න. රණ්ඩු සරුවල් කර ගැනීම නෙමෙයි මේ කරන්න තියෙන්නේ. මට අපේක්ෂා ඇති කරගන්න බෑ. ඒ නිසා මං මේ හම්බ කරන්නේ. ඒක පින්වත්නි වෙන මොකද්ද ප්‍රශ්නයක්. යුතුයකම් පැහැරීම නෙමෙයි පින්වත්නි අපේක්ෂා නැති කරගන්න ක්‍රමය. යුතුයකම කරනවා යෝනිසෝ මනසිකාරය හදාගන්න. යෝනිසෝ මනසිකාරයෙන් තමයි අපේක්ෂාව නැති වෙන්නේ. කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්න ඕන? හිතන්න මං ජරාවට පත් වෙනවා. මේ ගෙදර ඉන්න සියලු දෙනාත් ලෝක සත්‍ය සියලු දෙනා ජරාවට පත් වෙනවා. ඒ නිසා අපි ජරාව ඉදිරියේදී අපි සියලු දෙනා අසරණ වෙනවා. ජරාවට පත් වෙන එක මේ ලෝකෙ කිසි කෙනෙකුට වළක්වන්න බෑ. ලෙඩ වෙනවා, ලෙඩ වෙන එක වළක්වන්න බෑ. මමත් ලෙඩ වෙනවා. ගෙදර ඉන්න කට්ටියත් ලෙඩ වෙනවා. ලෝක සත්‍යොත් ලෙඩ වෙනවා. මටත් මැරෙන්න සිද්ධ වෙනවා. ගෙදර අයටත් මැරෙන්න සිද්ධ වෙනවා. ලෝක සත්‍යයන්ට මැරෙන්න සිද්ධ වෙනවා. මටත් ප්‍රේමනාප දේවල් අතහරින්න සිද්ධ වෙනවා. මේ ගෙදර ඉන්න අයට ප්‍රේමනාප දේවල් අතහරින්න සිද්ධ වෙනවා. ලෝක සත්‍යයන්ට ප්‍රේමනාප දේවල් අතහැරලා යන්න සිද්ධ වෙනවා. ඒක ඒ අතහරින්න නැතුව ඉන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ නැහැ. ප්‍රේමනාප දේවල්. ඒ විතරක් නෙවෙයි මමත් කර්මයේ දායාද කරන්නේ. මේ ගෙදර කට්ටියත් කර්මයේ දායාද කරන්නේ. ලෝක සත්‍යය කර්මයේ දායාද කරන්නේ. එහෙනම් අපි සියලු දෙනා කොච්චර විවිධ බාහිර උපක්‍රම රැකෙන්න හැදුවත්, ධන සම්පත් උපද්දලා දෙන්න හැදුවත්, ජීවිත රැක ගන්න හැදුවත් කර්මානුරූපව තමයි යාට ලැබීම නොලැබීම. උත්සාහයත් බලපානවා. නමුත් පින තියෙනවා නම් පින්වත්නි ලැබෙන දේවල් කාටවත් වළක්වන්න බෑ. හැබැයි කොච්චර උත්සාහ කළත් නොලබන්න හේතු වෙන පවක් රැස් කරගෙන නම් තියෙන්නේ. කොච්චර උත්සාහ කරලා ලබන්නත් බෑ. එහෙමයි තියෙන්නේ මේ ලෝකේ. ඒ නිසා මේ කර්මය කියන්නේ පුදුම දෙයක්. මේව හිත හිතා ඉන්නකොට අන්න යුතුයකම් සිද්ධ වෙනවා සතුටින්. නිකන් නෙවෙයි සතුටින් සිද්ධ වෙන්නේ. හැබැයි අපේක්ෂා රැඳෙන්නේ. අපේක්ෂා රැඳෙන්නේ. අපි යුතුයකම් කර අපේක්ෂානේ බලවත් කරගන්න පින්වත්නි. අයෝනිසෝ මනසිකාරය හදනවා වැඩි අපි. ඒ නිසා මේ අයෝනිසෝ මනසිකාරය නැති කරගන්න. ඒ අයෝනිසෝ මනසිකාරය නැති කරගන්න යෝනිසෝ මනසිකාරය යෙදෙන්න මොකද වෙන්නේ? පසුතැවීම නැහැ. පසුතැවීම නැති වෙනකොට මොකද වෙන්නේ? මේ වගේ අසනීප නැහැ. බලන්න මොකද උනේ කියලා. නකුලපති ගෘහපතිතුමා ගිලම්බවින් නැගිට්ටා කියනවා. ගිලම්බවින් නැගිටලා සුළු කාලෙකින් වයසයි ඉතින් සැරේට ආධාරයෙන් බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ සකසා වන්දනා කළා. පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ මම හිතන සර්වඥයන් වහන්සේගේ නෙතින් දැකලාද කොහෙද? ගෘහපති ඔබට ලාභයක්, ගෘහපති ඔබට මනා ලැබීමක්. හරි ආශ්චර්යයි. ඊට පස්සේ දේශනා කරනවා යම්බදු ඔබට මේ නකුල මාතා ගෘහපතිනිය අනුකම්පා ඇත්තීය, යහපත කැමැත්තීය, අවවාද දෙන්නේ, අනුශාසනා කරන්නීය. ගෘහපතිය මගේ ගිහි ශ්‍රාවිකාව සුදුවත් හඳින සිල් පිරිපුන් කරන්නියෝ යම්තාක් සිටිද්ද නකුල මාතාව උන් අතර එක්කෙනෙක් කිව්වා. ඒ කියන්නේ එන සක්කාය දිට්ඨි බිඳලා ඉන්නේ. සිල් පිරිපුන් වෙන්නේ ක්‍රමයට නෙපින්වත්. මගේ ශ්‍රාවිකාව සුදුවත් හඳින තමා තුළ චිත්ත සමදය ලබාගත්තු යම්තාක ඉන්නවද නකුල මාතා ගෘහපතිනිය ඒ අතර කෙනෙක් කිව්වා. ඒ කියන්නේ සමාධි දියුණු කරලා ඉන්නේ. ගෘහපතිනිය සුදුවත් හඳින මගේ ගිහි ශ්‍රාවිකාව මේ ධර්ම විනෙහි ස්ථීරව පිහිටියට පැමිණියාහුද, ගැඹුරු අවබෝධයකට පැමිණියාහුද, සැනසීමකට පැමිණියාහුද, සැකයෙන් ඈතර වූාහුද, කෙසේද සැකේ දුරු කළාහුද, විශාරද බවට පත් වූාහුද, ශාස්ත්‍ර ශාසනයේ බාහිර උපකාර රහිත බවට පැමිණ වසන්නාහු යම්සා සිටිද්ද නකුල මාතා ඒ අතර කෙනෙක් කිව්වා. දැන් නකුල ගෘහපතිතුමාට ඒ දැන් අනිත් පැත්තනොත් දැන් සතුටුයි දැන්. බලන්න හිත හදාගත්ත විදිහ.
ඒ නිසා මේ අපේක්ෂාව කියන එක පින්වත් එක්ක හොඳට මතක තියාගන්න. සමහරවිට ගෙදර දොරේ ලෙඩ වෙලා ඉන්න කට්ටිය සමහරවිට මේ මොනවාරි සමහර ළමයි අසනීප වෙනවා. සමහරවිට අධ්‍යාපනයේත් එක්ක අපේක්ෂා සමහරවිට කඩා වැටීමත් එක්ක වෙන දේවල් වෙන්න පුළුවන්. සමහර සැමිය එකපාරට අසනීප වෙනවා. සමහරවිට බිරිඳගෙන දරුවෝ ගැන හිතලා අසනීප වුණා වෙන්නත් පුළුවන්. සමහරවිට බිරිඳ එකපාරට මානසිකව කඩාගෙන වැට අසනීප වෙන්න පුළුවන්. සමහරවිට මේ වගේ පහුතැවීමකුත් එක්ක ඇතිවෙච්ච දෙයක් වෙන්න පුළුවන්. චුට්ටක් හොඳ විමසීමක් තියෙන්න ඕන අපිට. ගෘහපති ඔබට ලාභයක් කිව්වා. ගෘහපති ඔබට මනා ලැබීමක් කිව්වා. ඔබට නකුල මාතා ගෘහපතිනි අනුකම්පා කරනවනේ. යහපත කැමතිනේ. අවවාද දෙනවනේ. අනුශාසනා කරනවනේ කිව්වා. කාන්තාවන්ට මෙච්චර අභිමානයක් හරි ආශ්චර්යයනේ පින්වත්. අභිමානවත් කාන්තා චරිතයකට පනපවන්නේ බුද්ධ ශාසනය. ස්ථිර පිහිට සලසන්නේ බුද්ධ ශාසනය. ඒ වගේ අභිමානවත් ජීවිතයක ඉන උරුමකාරයෙක් බවට පත් වෙන්න ඔබ සියලු දෙනා මහන්සි ගන්න ඕන පින්වත්නි. ඉතින් ඒ නිසා හැමතිස්සෙම ඒකට පිනේ රැඳෙමින්. ඒත් ගොඩාක් කාන්තාය තමයි ගොඩාක් අපි අහන ගොඩක් අය ගත්තොත් එහෙම මේ ධර්ම දාන මේ සමහරලාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික ගත්තොත් එහෙම ගොඩක් ඉන්න කාන්තාය සතුටු වෙන්න පින්වත්නි. මොකද මේ ඔබ මේ සිත් සතන් නිවන්නේ. මේ දෙව් මිනිස් ලෝකයාගේ හිත තුළ බුදු කෙනෙක් ගැන ශ්‍රද්ධාව උපද්දන්නේ. සීලයට කැමැත්ත උපද්දන්නේ. සුතයට කැමැත්ත උපද්දන්නේ. පිනට කැමැත්ත උපද්දන්නේ. ත්‍යාගයට කැමැත්ත උපද්දන්නේ. ප්‍රඥාවේ හිත පිහිටවන්නේ මේ. එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයට දෙන්නේ සැප. දුක දුරු කරනවා. එහෙනම් කොහොමද වෙන්නේ ඔබට සංසාරේදී? ඔබ මේ සැපේ හිමිකරුවෙක් වෙනවා. ඒ දුක ඔබේ ජීවිතෙන් දුරු කරන ස්වභාවයටපත් වෙනවා. ඒ ශ්‍රද්ධා සීල සුත්‍යාග ප්‍රඥා නැති වුණොත් අපේ ජීවිතේ දුක ගලන්නේ. එන දුක් ගලන ජීවිතේ නිමාවටපත් කරන්නේ මේ ක්‍රමයට. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ දුක් ගලන ජීවිතේ නිමාවටපත් කරමින් ඒ උදාාර සැප ගලන ජීවිතේට මම්මාවත් විවර කරගන්න මේ රැස් කරගත් උදාාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දවසේ මේ රැස්වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන්ට මේ පින් අනුමෝදන් වේවා. විස්කන්ධේ පුතුට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සීල් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා දිව්‍යෝදුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. රැස්වුණු උදාාර පින පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට මේ පින්කසේ හේතු වාසනා වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින්කසේ අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන උපකාර කළා වූ සියලු දෙනාට සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කුඩා කාල සිට උපකාර කළ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෑමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය